නම කිව්වේ නැහැ. කිව්වා. බොහොම ඉස්සෙදි කතා නැගිට ගුණේ හුන්නේ. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශ ආයතන ගොඩක් රටේ ආර්ථිකයේ විශාල අවුලක් නිසා බොහෝ දේවල් කතා කරන්න තිබුණත් මම හිතන්නේ ලැබී තිබෙන සීමිත කාලයේ මම යම් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න. පළමු කොටම කතානායකතුමනි මා 27 යටතේ ප්‍රකාශයක් කරලා ශ්‍රී ලංකා රජය සහ නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම අතර අත්සන් කරන ලැබූ ගිවිසුම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අවස්ථා ගණනාවකදී කිව්වා. ඒ වගේම එවකට ඒ වෙලාවේ විදුලි බල භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමා එළබෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. නමුත් එතෙන් සිට ඔහු පාර්ලිමේන්තුවේ ඉන්න බවත් මා දැක්කේ නැහැ. නමුත් ඊයේ මාධ්‍ය සාකච්ඡාවක ඉන්න බව මා දැක්කා. ඒ නිසා මේ මුදල් අමාත්‍යාංශ විවාදයේදී ඒ ගිවිසුම අපි සතුව තිබුණා නම් ඉතාමත් වැදගත්. ඒ මොකද මුදල් අමාත්‍යාංශයේ විසින් 2021 9 වෙනි දින ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුව එහි 8.2 වගන්තිය අනුව ඒ කැබිනට් පත්‍රිකාව මා සතුව තිබෙන අත්සන් කළේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුදල් අමාත්‍ය 8.2 වගන්තිය අනුව භාණ්ඩාගාරයේ ලේකම්තුමාට බලයක් දෙනවා නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම සමග ගිවිසුමක් අත්සන් කරන්න කියලා. හැබැයි මා දන්නා පරිදි ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නැහැ. අද මුදල් අමාත්‍යාංශ විවාදයේදී එක වැදගත් ලෙස අපි සාකච්ඡාවට බඳුන් කළ යුතු තිබුණා. නමුත් මා සතු වේ ගිවිසුම තිබෙනවා. විශේෂයෙන්ම ඒකේ සේල හැටියට ශ්‍රී ලංකා ආණ්ඩුවත් බය හැටියට NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් සමාගමත් අත්සන් කරපු ගිවිසුම. පහුගිය 2021 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සංගවාගෙන තියෙන ගිවිසුම. ශ්‍රී ලංකා රජය විසින් රජය වෙනුවෙන් අත්සන් කළ තිබෙන්නේ මිස්ටර් සජිත් රුචිකා ආටිගල. මම හිතනවා භාණ්ඩාගාරයේ ලේකම් ආටිගල මහත්මයාගේ සම්පූර්ණ නම වෙන්නේ නැති. ඒතර මේ ගිවිසුම තමයි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි අවධාරණය කරේ. ඒ මොකද මේක පෞද්ගලික දේපල පවරාදීම් පිළිබඳ ගිවිසුමක් නෙවෙයි. තමුන්නාන්සේලාගේ යම් බලයක් ඇටෝනි බලපත්‍රයක් කරහා තව කෙනෙකුට පවරාදීමේ ගිවිසුමක් නෙවෙයි. මේක රටේ බලශක්ති ක්ෂේත්‍රයක්. මේ වෙනුවටත් රජයේ ආයතන ගණනාවකට හිමිව තිබෙන කෙරවලපිටිය බලාගාරයක් ඇමරිකානු සමාගමක් වෙත පවරාදීම සඳහා අත්සන් කළ ලද ගිවිසුමක්. ඒ නිසා මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන මහජන නියෝජිතයන්ගේ මේ පාර්ලිමේන්තුවේ මහජන පරමාධිපත්‍යය පිළිබඳ විශ්වාස කරන ඕනෑම ආණ්ඩුවක් විසින් කළ යුතු දෙයක්. හැබැයි තමුන්නාන්සලා දිගින් දිගටම මාස එකහමාරකට වඩා වැඩි කාලයක් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා කිව්වත් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි මම ඒ ගිවිසුම සභාගත කරනවා. අමාත්‍යවරයා හෝ ඒ කියන්නේ මෙම ගිවිසුම අත්සන් කරපු මුදල් අමාත්‍යාංශ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා හෝ මෙම ගිවිසුමෙන් විශාල බලපෑමක් වන විදුලි බල අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ගාමිණී ලොකුගේ මහත්මයා හෝ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකලත් මම විසින් ඒ ගිවිසුම සභාගත කරනවා. මේ ගිවිසුමේදී වැදගත් දේ තමයි මේ කැබිනට් පත්‍රිකාවෙන් අවසර දෙන්නේ කාටද? මේ කැබිනට් පත්‍රිකාවෙන් අවසර දෙන්නේ නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම සමග ගිවිසුමකට එළඹෙන්නේ. හැබැයි මේ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ කා සමගද? NFE ඒක නිව් ෆෝර්ට්‍රස් එනර්ජි ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් LLC කියන සමාගම සමග. ඒතර කැබිනට් මණ්ඩලයෙන් අවසර දෙනවා නිව් ෆෝර්ට්‍රස් එනර්ජි කියන සමාගම සමග ගිවිසුම අත්සන් කරන්න. හැබැයි තමුන්වන්සලා අත්සන් කළා තින්නේ NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් කියන සමාගම සමග. ඒ නිසා ගරු කතානායකතුමනි කැබිනට් මණ්ඩලයෙන් බලය දෙන ලද සමාගම සමග නෙවෙයි මේ ගිවිසුම අත්සන් කළා තිබෙන්නේ. අතිරේක වශයෙන් ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් කියන සමාගමක් ඇමරිකන් එක්සත් ජනපදයේ ලියාපදිංචි කරනවා. ඇමරිකන් එක්සත් ජනපදයේ 12.6 ඔරෙන්ජ් ස්ට්‍රීට් වොෂින්ටන් DE 19801 යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් ඇමරිකා කියන ලිපිනේ තමයි මේක රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒතකොට මම දන්නේ ශ්‍රී ලංකා හෝල්ඩින් සමාගම ඇමරිකාවේ රෙජිස්ටර් කරපු සමාගම. ඒතකොට ඒ සමාගමට තමයි මේ ගිවිසුම අත්සන් කරලා තිබෙන්නේ. ඒ නිසා හරි පැහැදිලි කැබිනට් මණ්ඩලයෙන් බලය දුන්නේ නිව් ෆෝර්ට්‍රස් එනර්ජි කියන සමාගම සමග. හැබැයි ගිවිසුම අත්සන් කරලා තිබෙන්නේ වෙනත් නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගමට අනුබද්ධ හෝල්ඩින් සමාගමත් සමග. ඒ නිසා මේ මුළුමනින්ම කැබිනට් මණ්ඩලය නොමග යැවීමක් හැටියට මේක සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මේ 13 එක වගන්තිය
මේ 13 එක වගන්තිය පැහැදිලිව සඳහන් කොට තිබෙනවා අවුරුදු දෙකක් යන තෙක් මේ ගිවිසුම ඒ කියන්නේ මේකේ රහස්‍යගතභාවය හා ප්‍රකාශ කිරීම කියන වගන්තිය යටතේ මේ ගිවිසුම අවුරුදු දෙකක් යනකම් දෙපාර්ශ්ව අතර එකඟතාවයකින් තොරව රටට හෝ ජනතාවට ප්‍රකාශපත් නොකර සිටින්නේ. කතානායකතුමනි, එහෙම කරන්න පුළුවන්ද මේ රටේ දේපල පිළිබඳව? මේ රටේ දේපල අයිතිව තිබෙන්නේ මේ රටේ මහජනයාට. මේ රටේ දේපල කිසිදු පෝල්මක්කාර උරුමකාරීත්වයකින් මුදල් අමාත්‍යවරයාට හෝ එහි ලේකම්වරයා ආටිකලයට පවරලා නැහැ. ඒ නිසා මේ රටේ දේපල පිළිබඳ අත්සන් කර ලබන ඕනෑම ගිවිසුම මේ රටේ ජනතාවට දැන ගැනීම සඳහා පරම අයිතියක් තිබෙනවා. හැබැයි තමුන්නාන්සේලා 13 එක වගන්තිය දානවා මේ ගිවිසුම සභාගත කර හැකි වන්නේ එළිදරව් කළ හැකි වන්නේ දෙපාර්ශ්වයේ ඇමරිකාවේ සමාගම එකඟ වන්නේ නම් පමණයි. මම අහන්නේ ඇයි එහෙම වගන්තියක් දාන්නේ? ඒ විතරක් නෙවෙයි. මේකේ 3-2 වගන්තිය කියන ඉදිරි ගිවිසුම් අත්සන් කරනකොට මේක NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් සමාගමට ලැබියාවක් සහිතව එහෙට අනුග්‍රහය දක්වන ලෙස ඉදිරි ගිවිසුම් අත්සන් කළ යුතුයි කියලා. ඒ නිසා මේ ගිවිසුම සංගවාගෙන හිටපු කරුණු ඉතා පැහැදිලිද? මේ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට මේ ගිවිසුම රටට ඉදිරිපත් නොකොට අපි තොරතුරු දැන ගැනීම පනත යටතේ අවස්ථා ගණනාවකදී අපි ගිහලා තොරතුරු ගැන දැන ගැනීම පනත යටතේ මෙම පනත ඉල්ලුවා. ඉදිරිපත් කරේ නෑ. හැබැයි අද මම මේ පාර්ලිමේන්තුවේ සභාගත කරනවා මෙම රහසිගත රටේ දේපල රටේ ජාතික සම්පත් උරුමකාරීල සලකන තමන්ගේ සින්නක්කර භුක්තියට ලියලා දුන්නායයි කියලා කල්පනා කරන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ රටට හොරෙන් ජනතාවට ඉල්දරව් කරන්නේ නැතුව පාර්ලිමේන්තුවට ඉල්දරව් කරන්නේ නැතුව කැබිනට් මණ්ඩලයට ඉල්දරව් කරන්නේ නැතුව මේ ඉදිරිපත් කළ ගිවිසුම මම අද සභාගත කරනවා මේ රටේ ජනතාවටත් මේ රටේ മന്ത്രിවරුන්ටත් දැන ගැනීම සඳහා ගරු කතානායකතුමනි. ඊළඟ මගේ දෙවෙනි අවධානය යොමු කරන්නේ අද අපේ රටේ මතුවී තිබෙන විදේශ සංචිත පිළිබඳ ප්‍රශ්නේ. අපි අවස්ථා ගණනාවකදී මේ පිළිබඳ කතා කරා. මට මතකයි මේ ආර්ථික අර්බුදය පිළිබඳ විවිධ කතා තමුන්නාන්සලා විසින් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. එක වෙලාවකදී කිව්වා පෝට් සිටි පනත සම්මත කරාට පස්සේ ඩොලර් ගලාගෙන එනවා දෙසැම්බර් මාස වෙනකොට මේ ඩොලර් වල හිගියට අපි මුහුණ දෙනවා වෙනකොට විශාල ඩොලර් සංචිතයක් ඇති කරගන්න පුළුවන් කියලා පෝට් සිටි පනත තමයි සංවර්ධනයේ මුදුන් මල්කඩ කියලා අපිට පෙන්නුවා පහුගිය කාලේ. ඊළඟ අපිට කිව්වා නෑ මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ මුදල් අමාත්‍යවරයා ඒ කියන්නේ අපේ හිටපු අගමැතිතුමා මුදල් අමාත්‍යවරයා ඒ නිසා ඔහුගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ මහත්මයා මුදල් අමාත්‍යවරයා වුණාම මේ ප්‍රශ්නේ විසඳෙයි කිව්වා. කිරියෙන් පැණියෙන් උතුරලා යනවා කිව්වා. මොනතරම්ද කියනවා එතුමාට මොළ 7ක් තියෙනවා කිව්වා. පව්. මම කියන්නේ එහෙම හොඳ නෑ කියන්නේ. හරිද? එහෙමයි කිව්වේ. මොළ 7ක් තියෙනවා. ඒ ඇවිල්ලා මේකේ මොළ 7ක් තිබෙනවා. ඔවුන් ඇවිල්ලා මුදල් අමාත්‍ය ධූර බාරගත්තට පස්සේ කිරියෙන් පැණියෙන් උතුරනවා කිව්වා. ඔබ දැක්කනම් ඒ කාලේ. මාධ්‍යවල මේ മന്ത്രിවරු මේ රටේ ජනතාව අන්දන්න මේ රටේ ජනතාව රවටන්න මොනතරම් කිව්වද? නේ ඒක මොනතරම් උද්දාමයට පත් වෙනවද කියනවනේ. යක්කල හන්දිය කිරිබොත්තු කියනවා. නේ තිස්සමාරාම හන්දිය කොඩි දානවා. තව තැන්වල රතිඤ්ඤ පත්තු කර. මොකටද? අග්‍රාමාත්‍යවරයා ගාව තිබුණු ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගාව තිබුණු මුදල් අමාත්‍ය ධූරය බැසිල් රාජපක්ෂ මැතිතුමාට ලැබුණා කියන. නිසා ඒකෙන් පින්නේ මොකක්ද? මේ මුදල් අමාත්‍යවරයා ඇවිල්ලා මේ රට සංවර්ධනය කරයි කියලා මතයක් ගොඩ නැගුවා. ඊළඟ අපිට කිව්වා මොකද්ද? ඊළඟ මේ කළු සල්ලි තිබෙනවා. මේ කළු සල්ලි තැන පැතිරලා තිබෙනවා. ඒ නිසා මේ කළු සල්ලි එළිදරව් කරාට පස්සේ මේ රට ගොඩනගන්න පුළුවන් කියලා මුදල් පනත සංශෝධනයට ගෙනාවා. ඒ වෙලාවේ අපි කිව්වා දැන් මේ මුදල් පනතේ රහස්‍ය වගන්තියක් දෙම පරම රහස්‍ය පිළිබඳ වගන්තිය ඇතුළු කරා. හැබැයි පරම රහස්‍යභාවයේ තිබෙන ගරු කතානායකතුමනි කවුද කාගේද කියන එක පිළිබඳව. හැබැයි අපි දැනගන්න කැමතියි දැන් මාස දෙකකට ආසන්න කාලයක් එම කළු සල්ලි සුදු කිරීමේ පනත සම්මත වී තිබෙනවා. කොච්චර මුදල් ප්‍රමාණය? ඒක කියන්න පුළුවන් පාර්ලිමේන්තුවට. කොච්චර මුදල් ප්‍රමාණයක් එළිදරව් කරලා තිබෙනවද? ඒක අපි දැනගන්න කැමතියි. මේ පනත මේ පාර්ලිමේන්තුව සම්මත කරනකොට ආර්ථික සමෘද්ධිය දෝරේ ගලාගෙන යනවා කියලා කිව්වේ මේ මුදල් පනත හරහා මේ කළු සල්ලි සුදු කිරීම හරහා. ඒ නිසා දැන් අපි දැනගන්න කැමතියි කොච්චර කළු සල්ලි සුදු කරලා තිබෙනවද? තමුන්නාන්සලා කාගේද කියලා කියන්න ඕනේ. ප්‍රමාණය දැනගත්තාම අපිට කාගේද කියලා හිතා ගන්න පුළුවන්. ඒ නිසා ඒක කියන්න ඕනේ. නමුත් කොච්චරද කියලා අපිට කියන්න. ඊළඟ තමුන්නාන්සලා කිව්වා නෑ මේ අර්බුදය විසඳ ගන්න පුළුවන්. අජිත් නිවාඩ් කබ්‍රාල් පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා මහ බැංකුව අධිපති ධූරේ වාඩි වුණාම මේ ප්‍රශ්නේ විසඳෙයි කිව්වා. ඒ නිසා පහුගිය කාලේ පුරාට එතුමා මීට මාස කිහිපයකට පෙර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කිව්වා දෙසැම්බර් මාසයේ අග වෙනකොට ඩොලර් බිලියන 3.5ක විදේශ සංචිත ඇති කරන්න පුළුවන් කියලා එතුමා ප්‍රකාශ කරලා තිබුණා මීට සති කිහිපයකට කලින්. හැබැයි අද වෙලා තිබෙන්නේ කුමක්? අද අපේ රටේ විශාල ඩොලර් හිගයකට මතුවී තිබෙනවා. ඩොලර් බිලියන 1.87 දක්වා 5.87 දක්වා
සමාවෙන් අපේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.5 දක්වා අඩු වී තිබෙනවා. ඒ නිසා මේක විශාල අර්බුදයක්. තමුන්නාසල මේ අර්බුදයේ තරම රට කිව්වේ නැහැ. දීර්ඝ කාලයක් මේ ප්‍රශ්නය ඇහුවට පස්සේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරා. මම ස්තුතිවන්ත වෙන එතුමාට මේ දත්ත පිළිබඳ යම් වාර්තාවක් පාර්ලිමේන්තු ඉදිරිපත් කරා. හැබැයි තමුන්නාසල ඊට පස්සේ මේකේ ගොඩේන මාවත් ගැන කිව්වේ මොකක්ද? ගොඩේනේ මාවත ගැන කිව්වා ඉන්දියාවෙන් විශේෂම සාක් සංචිතය හරහා අපි ඩොලර් මිලියන 400ක ණය හුවමාරු පහසුකමක් ලැබෙන බව ඒක හරි සරල දෙයක්. ඒක සාම්ප්‍රදායිකව අපිට ලැබෙන දෙයක්. මාස 6කට දෙන සොප් ලෝන් එකක්. ඒක මාස 6න් පස්ව අපි ගෙවිය යුතුයි. ඒක අලුත් දෙයක් නෙමෙයි මේ අර්බුදයට. ඊළඟ මම දැක්කා ඊයේ රාජ්‍ය අමාත්‍යවරයා කිව්වා ඩොලර් බිලියනයක් අපිට දෙන්න එකඟ වී තිබෙනවා කටාර් බැංකුව කි. මා දන්නේ නැහැ. ඒ නිසා කටාර් මධ්‍යම බැංකුවත් එක්ක සාකච්ඡාවේ ප්‍රතිඵලයක් තියෙනවා. ඩොලර් බිලියන එකක් ලැබෙන එක අන්න ඒක දැන් ලැබෙනවද නැද්ද කියලා හරි රට ඉදිරිපත් කරන්න. මොකද තමුන්නාසල ගොඩක් කතා කිව්වනේ. ඇමරිකන් එක්සත් ජනපදයේ සමාගමකී ඩොලර් බිලියන 2.5ක් ණය ගන්නවා කිව්වා. කටාර් තෙල් සමාගමකින් රුපියල් වලට තෙල් ගන්නවා කිව්වා. මහ බැංකුවේ අධිපතිවරයා ගිහිල්ලා කටාර් රාජ්‍යයේ විවිධ නායකයන් හම්බෙලා ණය පාසුකම් ගන්නවා කිව්වා. හැබැයි කිසිවක් සිදුවේ නැහැ. නමුත් ඊයේ කටාර් මධ්‍යම ආණ්ඩුවෙන් ඩොලර් බිලියන එක ණයක් ගන්න බව ප්‍රකාශ කරා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා. ඒ ලැබෙනවාද කියන කරුණ කියන්නේ. ඊළඟ තමුන්නාන්සලා කියලා තිනවා දැන් ඩොලර් මිලියන 500ක තෙල් මිලදී ගැනීමත් තව ඩොලර් බිලියනයක අනිකුත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ආධාර ලබා දෙන බව මා දැනගන්න කැමතියි. දැන් අපි දන්නවා අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි තෙල් ටෙන්ඩර් කරලා ඒ අනුව ලෝක වෙළඳපොලේ තිබෙන අඩුම මිලට අපි තෙල් මිලදී ගන්නවා. හැබැයි මේ ඩොලර් මිලියන 500න් කියන්නේ මොකක්ද? මේ ඩොලර් මිලියන 500න් කියන අන් කවරක්වත් නෙවෙයි ඉන්දියාවේ තෙල් පමණයි අපි මිලදී ගත යුතු වන්නේ. ඒ නිසා තෙල් මිල තීරණය කරන්නේ කවුද? ඉන්දියානු රිලයන්ස් සමාගම. ඔවුන් තමයි විශේෂයෙන් ගත්ත අම්බානිට අයිති සමාගම්. ඒතර අම්බානිට අයිති සමාගම් තමයි අපේ රට තෙල් මිල පාලනය කරන්න පටන් ගන්නෙ. මේ ගිවිසුමට අපි යනවා නම් යයිද නැද්ද කියන මම දන්නේ නැහැ යනවා නම්. ඔව් ඒ වගේම තමුන්නාන්සලා කිව්ව මොකද්ද? තව ඩොලර් බිලියන එක ණය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙනවා කියලා. ඉතින් ඒ ගිවිසුම් ඒ සාකච්ඡාවල ප්‍රතිඵල ගරු මුදල් අමාත්‍යතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ කිසිවක් අපේ රට මේ මොහොතේ මුහුණ දී තිබෙන අර්බුදයන්ට විසඳුම් තිබෙනවා පෙන්눔 කරන්නේ නැහැ කතානායකතුමනි. විශේෂයෙන් ගත්තොත් ඊයේ මා දැක්ක මුදල් අමාත්‍යවරයා කිව්වා වාහන ගෙන්වීම, කිරිපිටි ගෙන්වීම තව අවුරුද්දකට තහනම් කරන්න සිදු වෙවි කියලා කිව්වා. ඒ කියන්නේ මොකද්ද මේ අර්බුදයේ ප්‍රමාණය? ඒ විතරක් නෙවෙයි අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙනා ගත හැකි වේවිද? ඖෂධ ගෙනා ගත හැකි වේවිද? මා දන්නවා තමුන්නාන්සලා දන්නවා දැන් දින 25කට සෑහෙන තමයි තෙල් තිබුණේ. අපි ඊයේ හෝ පෙරේදා දෙදින ඇතුළත නැවත ටෙන්ඩරයක් සඳහා අපි LC ඕපන් කරේ නැත්නම් මේ දවස් 25කින් තෙල් ලිගයක් ඇතිවීමේ අනතුරු තිබුණා. මා දන්නවා තෙල් සංස්ථා භාර අමාත්‍යවරයා කෙන්ද්‍රිගාලා මහ භාණ්ඩාගාරයෙන් යාන්තම් ඩොලර් මිලියන 20ක් හොයාගත්තා තෙල් නැවක් ගේන්න LC ඕපන් කරගන්න. ඉතින් මේ අඩඩාවට අතුරේ යන රාජ්‍යයක් මේක. ඒ අතුරේ යන රාජ්‍ය අඩඩාවට යන රාජ්‍ය පිළිබඳව මේට වඩා වගකීම යුතු තමුන්නාන්සලා වැඩ කළ යුතු තිබුණා. මේ කඩා වැටෙන තමුන්නාන්සලාගේ ආර්ථිකය නෙවෙයි. මේ කඩා වැටෙන්නේ මේ හිඳෙන්නේ තමුන්නාන්සලා ගිණුම් වල මුදල් නෙවෙයි. මේ හිඳෙමින් තිබෙන රටේ විදේශ සංචිතේ, මේ කඩා වැටෙමින් තිබෙන රටේ ජාතික ආර්ථිකය, මේ කඩා වැටෙමින් තිබෙන ජනතාවගේ පොදු ආර්ථිකය. ඒ නිසා මේ විශාල අර්බුදයක් බවට පත්වීමේ අනතුරකට අපි මුහුණ දී තිබෙනවා. හැබැයි මේ අනතුර මැද්දේ හෝ තමුන්නාන්සලා සමත් වුණේ නැහැ. විශේෂයෙන්ම මේ ඩොලරේ මේ විකෘතිභාවය හේතු කොටගෙන කරු මන්ත්‍රීතුමා තා විනාඩි 2යි ඔබතුමා. ඔව් මම අවසන් කරනවා. මේ ඩොලරේ විකෘතිභාවය හේතු කොටගෙන පහුගිය ජුනි මාසෙ ඉඳන් මේ නොවැම්බර් මාස වෙනකොට ඩොලර් බිලියන 1.267ක් ඒ කියන්නේ ඩොලර් මිලියන 1267ක් ගිය අවුරුද්දට සාපේක්ෂව විදේශගත ශ්‍රමිකයන්ගෙන් අඩු වී තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ඉන්දියාවට ගිහිල්ලා එහෙම නැත්නම් කටාර් වලට ගිහිල්ලා හොයාගන්න මුදලට වඩා වැඩි මුදලක් අපිට අහිමි වී තිබෙනවා. හැබැයි තමුන්නාන්සලයකට සැලසුමක් හැදුවේ නැහැ. ජුනි මාසේ මේක 16%කින් කඩා වැටෙනකොට තමුන්නාන්සලා කල්පනා කරන් තිබුණා මේක වර්ධනය වෙන බව. නොවැම්බර් මාස වෙනකොට ගිය අවුරුද්දට සාපේක්ෂව 50%කින් කඩා වැටෙනවා. මා හිතනවා ඊටත් වඩා වැඩි දෙසැම්බර් මාස වෙනකොට කඩා වැටීම ලක් වෙනවා. ඉතින් ඩොලර් බිලියන 1.6ක්වත් අඩුම තරමේ ගිය අවුරුද්දට සාපේක්ෂව අපිට විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් අහිමි වෙනවා. ඒ පිළිබඳ සලස්මක් හදන්න තිබුණා. ඒකට තමයි අමාත්‍යවරු ඉන්නේ. ඒකට තමයි තමුන්නාන්සලාගේ සංඛ්‍යා දත්ත පිළිබඳ දෙපාර්තමේන්තුව තිබෙන්නේ. ඒකට තමයි මහ බැංකුව තිබෙන්නේ. මේ විදේශගත ප්‍රේෂණ ලැබීම ක්‍රමානුකූලව අඩු වෙමින් තිබෙන එක දැකලා ඒක වෙනස් කිරීම සඳහා සලස්මක් හැදුවේ නැහැ ගරු කතානායකතුමනි. මා අවසාන වශයෙන් කාලේ සීමා නිසා ලිට්‍රෝ ගෑස් සමාගම ගැන අපි විවිධ අමාත්‍යංශවල විවිධ වෙලාවල් වල කතා කරත් නිශ්චිතව අදාළ අමාත්‍යංශය තමයි මුදල් අමාත්‍යංශය. මා දැක්ක ලිට්‍රෝ ගෑස් සමාගමේ වර්තමාන සභාපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් යඳවලා කිව්වා දැනට ගෑස් මිලදී ගැනීම සඳහා අත්සන් කොට තිබෙන ගිවිසුම තව අවුරුද්දක් දීර්ඝ කරන්න කියලා උට බල කරනවා. ඒ අවුරුද්ද දීර්ඝ කළොත් බිලියන 10ක රුපියල් කෝටි 1000ක පාඩුවක් සිදු වෙන බව. ඒකෙන් අනිත් පැත්තෙන් කියන්නේ කුමක්ද? ඒ ගිවිසුම දීර්ඝ කරනකොට කෝටි 1000ක ලාභයක් සිද්ධ වෙනවනම් එහෙනම් අනකින් කියන්නේ කෝටි 1000ක් හොරකම් කර තිබෙන බව.
ඒ කියන්නේ හිටපු සභාපති අනිල් කොස්සත්තගේ මෙදියත් වීමෙන් රුපියල් කෝටි 10ක් අහිමි වී තිබෙන බව. නිසා ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න මේ අපි නෙවෙයි කියන්නේ. ඔහු කියනවා වර්තමාන සභාපතිවරයා කියන ජනාධිපතිවරයා හම්බෙලා මේ ගැන කියපු බව. ජනාධිපතිවරයා කිව්වට පස්සේ තමයි ඇවිල්ලා මේ මාධ්‍ය සාකච්ඡාව කිව්වේ. මම දන්නේ සභාපතිවරයා සභාපතිවරයාට කියලා මාධ්‍යර කියන කිව්වට පළක් නැහැ. ජනාධිපතිවරයාගේ වගකීම තමයි ඒක නිසි පරිදි ඉටු කිරීම. ඒ නිසා මේ සභාපතිවරයා ඉදිරිපත් කරන කරුණු වලින් පෙන්눔 කරන්නේ මේ ගිවිසුම අවුරුද්ද දීර්ඝ කිරීම හරහා කෝටි 10ක ලාභයක් සිද්ධ වෙනවා නම් ඒ ගිවිසුම හරහා කෝටි 10ක අතිරේක ලාභයක් එම පුද්ගලයන් ලබාගෙන නැති බව. ඒ නිසා මෙවැනි ආර්ථිකයක් තිබියදී පවා තමුන්නාන්සේලක සභාපතිවරුම කියනවා වංචාව දූෂණ ඒ වාගේ රාජ්‍ය බවට පත් වී තිබෙන බව. ඒ නිසා අවසාන වශයෙන් මේ ලිට්‍රෝ ගෑස් සමාගම ඇති වී තිබෙන අර්බුදේ මා දැක්කා ඊයේ ලසන් තලගිය වන්න රාජ්‍ය අමාත්‍යවරයා කිව්වා මේකේ බ්‍රෑන්ඩ් රතු පාට ලේබල් එකක් එවනවා කියලා. මා දැක්කා ඊයේ රතු පාට ලේබල් පුපුරන තත්ත්වයක් මතු වී තිබෙන බව. ඒ නිසා ගෑස් සමාගම පාරිභෝගිකයන් අයිතින් සහ පාරිභෝගිකයන් ජීවිත පිළිබඳව වඩා සැලකිලි යුතු කටයුතු කළ යුතු තිබෙනවා. අදාළ අමාත්‍යවරයා ඒ පිළිබඳව වගකීම් යුතු උත්තර ලබා දෙනවා ඇතැයි බලාපොරොත්තු වීම මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි. කරු ජගත් කුමාර මැතිතුමා.